මගේ ජීවිතෙත් හරියට මේ වගේ. නැගෙන බිඳෙන දල රළ වගේ. බිඳෙන්න ජීවිතේ අලුත් බලාපොරොත්තුත් එක්ක ආයෙත් පටන් ගන්න හිතෙනවා. මේ මගේ කතාව. මේ කතාව හිත තුවාල කරගන්න නෙවෙයි. තුවාල වෙලා තියෙන හිත සුවපත් කරගන්න. හලෝ. ඔබ තන බලාගත්තද? ඔව් සර්. කැන්ටි ටවුන් එකෙන් චුට්ටක් ඇතුළට වෙන්න. අර්ධිය පාක් එකේ වැව් බන්ට් එක නම්. මේ දැන් දෙන්නත් එක්ක ආවේ. ඉක්මනට આવොත් අල්ලගන්න පුළුවන් සර්. වාහනේ නවත්තලා තියෙන්නේ. බල්ලොත් එක්ක läග්ගනම් මැක්කෝ ටික පැත්තකට දාලා වාහනේට ගිහින් නැකපන්. එතකොට මං කිරිල්ලියක්.
හැබැයි මට නිදහසේ පියාඹන්න නම් බැරි වුණා. මට පියාඹන්න අයිතිය තිබුණේ මං හිටපු කූඩුව ඇතුලේ විතරයි. මං ඒ කූඩුවෙන් එපිටට පියාඹන්න හදපු හැම වෙලාවකම මට සිද්ධ වුණේ මගේ අත්අඩ පැටලිච්ච එක විතරයි. දැල්ලි අපේ මුනේ දැලි ගාව. එහෙම තමයි මතේ. යකෝ මේ බණ්ඩාර වලාවේ මීට ඉස්සර සිද්ධ වෙච්ච දේවල්ද මේවා? උන්ට බුලෑස් කියලා එකක් නැද්ද? මේ ආතක් පාතක් නැති රස්තිය අදු කාර්යොත් එක්ක හාඩගම් පාත්තන්නේ. ඔකගේ සීයා මහවුලු ගෙදර läග්ගා. ඔකගේ තාත්තත් මහවුලු ගෙදර läග්ගා. ඕකත් හෙටයිද ලගිනෝ. මේ මොංග වලව්වට වද්දා ගන්න පුළුවන් જાතියක්ද මැනිකි? අදු කුලේ බල්ලෝ. දැන් ඉතින් ඔය ඇතිනේ. අපේ දරුවට කෑ ගහලා වැඩක් නෑනේ නීලමේ. නීලමේ. මම තායේ සප්පු අතේ අපේ මෙම්බර් මණයට පණිවිඩයක් යවුවා. කුරුල්ලට ගල් ගැහුවා. හැබැයි කිරිලි නැවතුනේ නෑ. කිරිලි අත්තට ගැහුවා. කුරුල්ලත් උස්සගෙන. හැබැයි කෝ මනමාල මහත්තයා තාම ආවේ නැද්ද? දීපණියානේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. අපි යන්න. කොහාටද? ගෙදර? ආපහු? ඔව් ඇයි? යම්වේ හලෝ. අපි ඒකට මොකක් හරි කරමුකෝ. දැන් යමුකෝ. කොහෙද ඉන්නේ නිර්මාල්? මං ඔයාලට කී පාරක් නම් කෝල් ගත්තද? ඕ මේ නෑ මේ හරි. ඔයා මේ එන ගමන් මම ඔයාලට කියන්නේ නැද්ද මේකයි මේ මම මේ බල්ලා බැරි නිසා මේ යන්න හැදුවේ ගෙදර. නෑ මම ඔයාලට කියන්නේ නැද්ද මේකයි මේ අපි මේව හොරෙන් කසාද බඳින එක හරි නෑ නේ. ඉතින් අනේ ඔයාමනේ දැන් කිව්වේ අපි මෙහෙම කරමු කියලා. ඔව් හරි මම කිව්වා තමයි. ඒනට මට දැන් එක තේරුනේ. මොකද්ද? දැන් ඔයාගේ ගෙදරින් මොනවාරි ලැබෙන්න තියෙනවා නම් අපි මෙහෙම කරා මේක ලැබෙන්නේ නෑනේ. මොකද්ද? මොකද්ද කියන්නේ මම ඇත්තට කියන්නේ. දැන් අපි මෙහෙම ගියොත් එහෙම මොනවාරි ඔයගලගේ ගෙදරින් ලැබෙනවා නම් ඒක ගන්න පුළුවන්කම තියෙද්දිත් නිකන් ඒකට පයින් ගාලා නිකන් මොඩේ වෙන්නව නෑනේ. නෑ මේකයි මේ මම අපේ ගෙදර ඇත්ත එක්කත් කතා කළා. ඒකට ඉතින් එයාලා කියන්නේත් ඒකම තමයි. මේ අපි යන්න. කොහාටද? කොහෙද ඉතින් මේ මිනිහා ගෙදරට ගිහිල්ලා මූට මගෙන් ලැබෙන්න තියෙන දේවල් ටික දීලා එමු. එන්න යන්කෝ.
හලෝ නිර්මල් මේ මම වාගේ ගේ ඉස්සරහා ඉන්නේ. පොඩක් එළියට එනවද? අනේ නෑනේ මට මේ වට දෙයක් කියන්න තියෙනවා පොඩ්ඩක් එන්නකෝ. මේ තමුසේ එළියට එනවද එහෙම නැත්නම් මං ඇතුළට එන්නද? මේ බයිලි කියව නැතුව එළියට එනවා හලෝ. ඇයි? කැත වැඩ කරන්න පහලෝ. මම වෛර කරා. කපුටන්ට විතරක් නෙවෙයි. ඉගිලෙන හැම කුරුල්ලෙක්ටම. මගේ ගෙදරින් මට මංගල යෝජනා ගොඩාක් ගෙනා. හැබැයි මං එකකටවත් කැමති වුණේ නෑ. මං පලිගත්තා මාව රවටපු මිනිස්සුන්ගේ. මගේ දෙමව්පියන්ගේ. ඒ විතරක් නෙවෙයි මං මගෙනුත් පලිගත්තා. අපි මහත්තයා මේක නම් බලාගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙහෙම මිනිසුන්ගේ මූණටම අකමැති කියන තරම් මේ දරුවා කොහොමද මුරන්න උනේ? දැන් කීවෙනි මනමාලයට ඔය අකමැති කිව්වේ? වැල්ලි ඊට වඩා හොඳයි මේක මට පිහියෙන් යන්න නා. තෝ මං කවුරු කියලාද හිතන් ඉන්නේ? තෝ දැනගනින්. තෝ කොච්චර විරුද්ධ වුණා? තෝගේ අතපය ගැට ගාලා හරි මං තෝ කසාද බඳින එක බඳිනවමයි. තෝ හිතන් ඉන්නේ මොයි විදියට හිටියොත් අපි බය වෙයි කියලාද? නේ? මං හිතාරිද්ද මංගල්‍යයක් ගේනවා. ඒකට උඹ අකමැති වුණත් කැමති වුණත් තෝ කසාද බඳලා දෙනවමයි. අන්න එක මතක තියාගන්න. මතයි සප්පු පේනෝ නිලමේ පොඩි මැනිකේ කාමරේට අගුල් දාපන් හොඳයි නිලමේ
නයෝමි එන්නේ නැතුන්ට මං නැවතිලා හිටියේ හසිනිලා ගෙදර. හසිනිගේ අම්මයි තාත්තයි දෙන්නම නෑ. එයයි ආච්චි විතරයි ඒ ගෙදර හිටියේ. නායමගේ කතාව හරිම සංවේදී කතාවක්. හැබැයි ඒ කතාව මේ රැකියාවට සුදුසුකමක්වත් නුසුදුසුකමක්වත් වෙන්නේ නැහැ. ඔයා කිතුනුවකු නොවීම මේ තනතුරට නුසුදුසුකමක් හැටියට ස්වාමීන් වහන්සේ තුළ ඉන්න කෙනෙක් හැටියට මම දකින්නේ. මේ තනතුරට ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් හොඳටම ඇති. මං කැමති අයම මෙතන වැඩ කරනවා නම්. හැබැයි එතෙන්ට එන දවසේ ඉඳලා ඔයාව දේවරාජ්‍යයට සුදුසු කෙනෙක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒෂානේ මේ නායමගේ CV එක. එයාගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම ඉල්ලගන්න. එයා ලබන සතියේ ඉඳන් අපිත් එක්ක වැඩට යනවා. ඕකේ ෆාදර් ෆයිල් එකක් තරන් එන්න ඔරිජිනල් ඩොකියුමන්ට්ස් වල ෆොටෝකෝපි ටික ගමු එහෙනම් ෆාදර් අපි ගිහින් එන්න Thank you very much. And God bless you. මායි හසිනී එහෙ නැවතිලා උදේ හවස වැඩට ගියා. ඒ අතරතුර තමයි මට මගේ ජීවිතයේ ඉරණම් කාර්යය මුණ ගැහුනේ. නෑ අප්පච්චි. මං ආයි ගෙදර එන්නේ නෑ. මේක තමයි මගේ අවසාන තීරණය. ඔයා ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මං ආයි ගෙදර එන්නේ නෑ. මේක තමයි මගේ අවසාන තීරණය. මම මෙච්චර කාලයක් ඔයාලා කියන විදිහට නටුවා. මම ඊට පස්සේ එහෙම නටන්නේ. මේක මගේ ජීවිතේ. මගේ ජීවිතේ පිළිබඳ තීරණ ගන්නේ මම. කෑ ගහන්න. ඔයා හයියෙන් කෑ ගහන්න. තව කුණුහරුපක් කියන්නේ ඉතින්. මට කමන්නේ. මං ආයි ගෙදර ඉන්නේ නැහැ. මේක මගේ ජීවිතේ. මං ආයි පාළු ගෙවල් වල මගේ ජීවිතේ වළම්බාන්න ඉඩ තියන්නේ නැහැ. මං තියනවා. කනිෂ්කයි අද වෙලාසලින් වැඩි වුණාද? වැඩි හිටියන් ඇතුලේ. යාළුවෝ ඇවිල්ලා වගේ ඈ? ඔව් මේ නයෝමි. මගේ හොඳ යාළුවෙක්යි. ඉන්නේ නම් ඉතින් කැන්ඩි වල. මට පොඩ්ඩක් ගෙදරින් ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා ටික දවසක් මෙහෙ ඇවිල්ලා. නයෝමි මේ ඉන්නේ කනිෂ්කයි. අපේ ලොකු අම්මගේ පුතා. ඒ වුණාට ඉතින් මගේ මයිය වගේ තමයි. මොකද අපව බලාගන්නේ තාත්තා කෙනෙක් වගේ. මේ මං කියන්නම්. ඔය දෙන්නා කතා කර කර ඉන්න. මං ගිහින් තේ හදාගෙන ඉන්න. නෝරනේ. ඔවයි. ඉතින් හසිනිගේ අම්මයි තාත්තයි නැති නිසා කනිෂ්ක නිතරම එයාලා ගැන හොයලා බැලුවා. හසිනි නම් කිව්වේ එයා කසාද බඳින්න කෙනෙක් හොයනවා කියලා. කනිෂ්කටම කියලා වෑන් එකක් තිබුණා. එයා කළේ කොළඹ උදේ හවස ඔෆිස් යන අයට ට්‍රාන්ස්පෝර්ට් දුන්නේ. කනිෂ්කගේ හැඩි දැඩි සිරුර දැක්කම මට හිතුණා මාව ආරක්ෂා කරන්න පුළුවන් එකම පිරිමියා එයා කියලා. මිනිස්සුන්ට කොච්චර වෛර කරත් මං කනිෂ්කට ලං වුණා.
අපි දෙන්නට කිට්ටුවෙම ආශ්‍රය කරන්න පුළුවන්. ඉතින් අපි කසාද බැන්න. හැබැයි අදත් නාලානේ. ඕ. ඔයාට ඉතින් මාව මැරි කරන්න ඕනේ වුණා අනේ නාලා කියලා පිරිසිදු ඉන්න. ඒ කියන්නේ ඔයා කියන්නේ මේ ඔයා මැරි කරන්න කලින් මම නාලා පිරිසිදු නෙවෙයි හිටියේ. නේද? නෑ තමයි. නැද්ද? නෑ. නැද්ද? කවුද? පුතේ ඕවා මේ කියන්නකෝ. පුතේ පොඩ්ඩක් දොර අරින්නකෝ. මගේ බෙහෙත් ටික ඉවරයි. මගේ බෙහෙත් ටික ගෙනත් දෙන්න. දී අම්මේ අම්මට ඕක මට උදේ දෙන්න තිබ්බනේ. උදේ දුන්නා නම් මම අරන් එනවනේ. කොහෙද පුතේ මට අමතක වුණා. අනික ඉතින් මම වෙනද වගේ නෙමෙයිනේ. උදේ පාන්දර යනවනේ. ඒ වෙලාවට ඉතින් මට එළියට එන්න විදිහක් නැහනේ. අනේ පුතේ මගේ බෙහෙත් ටික අරන් වරෙන්කෝ. මම එන්න පොඩ්ඩක් ඉන්නකෝ. ඇයි මොකද මං දිහා බලන් ඉන්නේ? යන්න ඉතින්. කාගේ අම්මනම් එයා අපිට ඔය විදිහට කරපු කීවෙනි වතාවද මේ? මට නම් තේරෙන්නේ නැහැ. අයියෝ අම්මේ මොකක්ද අම්මේ අම්මට වෙලා තියෙන්නේ මේ මොකක්ද මේ පිස්සුවද? මොකොත් වෙලා තියෙන්නේ මට නෙමෙයි. මේ ගෑනිට. ඔක්කොටම ඉතින් ගෑණි හදාගන්න බලපන්. මාව හදන්න නැතුව. බල බැලලා දැන් අවුරුද්දක් වුණා. තාම දරුපැටිගේ මූණ බලන්න අපිට දුන්නද? මූසල කාලා කන්නේ ගෑණි. කනිෂ්ක බලන්න මට කතා කරන හැටි වගේ අම්මා. මේවා අහලා කොහොමද ඉන්නේ කටවාගෙන? මෙයා කතා කරන විදිය හරි ෂෝ. මගේ මොකද අහගන්න එපා. පොඩරට කුමාරි හරිගේ ජාතකේ. ජාතකේ? ඇයි? මගේ ජාතකේ මොකක්ද තියෙන අවුල? හා? මොකක්ද කියන්නේ? කොළඹට එන්න ගනි නුවර නටපු නාටකම් ටික අපි දන්නේ නැහැ කියලාද? දැනුත් රස්සාවට යනවා කියන. පල්ලි ගාන රිංග රිංග මොනවා කරනවද කියලා කවුද දන්නේ? අනේ හලෝ මේ තම්සි හිතාගෙන ඉන්නා වගේ ගෑණියෙක් නේ මං හරිද? ඒ තම්සිගේ හැටි තමයි ඒ. අම්මේ ඇයි? ඔයා කටවහ ගන්න. ඇයි මං කතා වහගන්නේ? ඔයාලට මෙච්චර මේ ගෑණි කියන දේවල් ඇහෙන්නේ නැද්ද? මම කතා වහගන්න ඕනේ. නෑ කටවහ. අන්න හරි පුතේ අන්න හරි. ගෑනුන්ට ඕනටදී බුරුල වෙන්නන්නේ. අනේ අම්මේ අම්මා මයි කුමාර පාගෙනද යන්න. බත් පාඩලා කාපා. තකන්න අම්මේ අම්මා යන්න පාඩුවේ. අම්මා වැඩ බලාගන්න ගිහිල්ලා. යන්න. කිසිම අයිතියක් නෑ මේ විදිහට මගේ අම්මට කතා කරන්න. අම්මා හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ඉවසලා ඉන්න. නේ? ඔයාට ඔය රස්සාවෙන් අයින් වෙන්න. ඔය රස්සාව කරද්දී ඔයා රස්සාව කරන්න අවශ්‍ය නෑනේ. නේද? අනික ඔයා පල්ලි යන එකත් නවත්තන්න වඩා යුතුයකමක් තියෙනවා නේද? ඔයා කසාද බැඳ නම් මාව ඔයා ඉන්නෝනේ මට ඕන විදිහට. ඔයා ඒක මතක තියාගන්න. මගේ කනිෂ්කගේ ලෝකෙට අඳුරු වලාකුළක් ආවා. ඒ අඳුරු වලාකුළ නිසා අපි ගොඩාක් දුක් විඳා. හැබැයි හිටි හැටියෙන් මගේ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් ආවා. මගේ කුසට දරුවෙක් ආවා. ඒ බව දන්නලා මං ගෙදරට ආවපු ලියුම ඒ වෙනකොටත් අම්මලාට ලැබිලායි තිබුණේ. අනේ මගේ දරුවෝ
මගේ අතින් හදපු කෑම වේලක රහ බලන්න ආසාවෙන් ඇත්තේ. අපිට අකී කරුණා තමයි. ඒත් මගේ දරුවෝ මතක් වෙනකොට තපුවට හරි අමාරුයි නිලම. එයාලට එන්න කියන්න වෙන්නේ. ඒ ඉපදෙන්න ඉන්නේ මේ ජයවීර බණ්ඩාරගේ පළවෙනි මුණුපුරා. එයාලට එන්න කියන්න. ආරම්භයේදී මට හිතුණා මෙහෙම දෙයක් කියන්නට ඕනේ කියලා. හොඳ මිතුරෙක් කියන්නේ අහසේ දිලෙන තාරකාවක් වගේ කියලා. මේ ගෙදර හිටියත් ළමයි හම්බෙන්නේ නැද්ද? එහෙම කියන්නේ. දැන් ත නුවර මහයුන්ගේ ඇස්සරලා තියෙන්නේ. මොකදම පෙනෙන්නේ නැහැ. යන්න ඕන එකෙක් ඉන්නවනම් තනියෙන් යන එකයි ඇත්තේ. මගේ කොල්ල විතරක් එක්කයි යන්න එපා. ළඟින් ඉන්නවා අපිට නොපෙ මේක මාර කතාවක් නේ අම්මේ. මම මගේ මිනිහත් එක්ක යන්නතු වෙන කාත් එක්ක යන්නද? උඹේ මිනිහා වෙන්න ඉස්සෙල්ලා ඒක මගේ පුතා. අම්මේ පින් සිද්ධ වෙයි. අනේ මට ඔහොම කතා කරන්න එපා. අනිත් එක ඔයා මේ ඔහොම කතා කරන්න මම මේ අතපල්ලෙන් වැටිච්ච ගෑණියෙක් නෙවෙයි. මගේ කට හදන්න එන්න එපා. ඒව තියාගෙන නුවරට. මේ කොළඹ. හරිද? මේක නම් හරියන්නේ නෑ අම්මේ. ඉන්නකෝ මං කනිෂ්ක කියනවා මට වද දෙනවා කියලා. නවත්තපන් ඕක. නවත්තපන්. මගේ පුතාට මං ගැන විරුද්ධව කේලම් කියන්නද? නවත්තපන් ඕක. නවත්තපන්. බලන්න. මේ මොන කරදරයක්ද මේ? මට එපා වෙලා තියෙන්නේ. රත්නසිරි මේක මට ගහන්න රත්නසිරි. මාතම දෙන්න ඔය රණ්ඩු. මොකද මේ? මේකද නාටකම් මඩුවක් නෙවෙයි. දෙන්නම ඊට වඩා චුට්ටක් වැදගත් විදියට හැදිරෙනවා නම් හොඳයි. දුව කරුණාකරලා වයන්ට ආය කාමරේ. කවුරුත් උපදීන් වෙනකොට අරගෙන නසරාණ ජාන තමයි ඔය. එමයි කෙඩිච්ච මචං හොඳයි. නිසන් කෙඩිච්ච මචං කොස්ට් එක වැඩි මචං. පොඩක් try කරනවා මචං වෙන එකක් බැලන්ස් කරගෙන වැඩ දෙයක්. හෙලෝ රෝමි මොකද නයිම ගැහුවා අම්මට හරි වා තියන්නකෝ ෆෝන් එක නෑ නෑ මම ඔක බලාගෙන වා තියන්නකෝ ෆෝන් එක මනෝ බා මනෝ මේ මචං මේ කේස් එක මම අද විසඳනවා ගෑනුන්ට වැඩි ආදරය කරන්න යන්න එපා බං. ඉතුරුන් අපේ කරේ නගිනවා. උඩ හිටාම් බං. මම විස්තරේ කරනවා මම මේක අද විසඳනවා. හරි උඩ ඉන්නාම මචං. නෑ නෑ මම මේක බලන්න. උඩ ඉඳන් ඉතින්. මම හිටාම්කෝ. මයනවා මචං. හරි. හල අපි ගියා. ගියා. අනේ රත්නසිරි මේ දරුවෝ උස්සන්නකෝ. අනේ පුතේ නැගිටින්න ඉන්නකෝ. ළමයෝ පුතේ. ඉස්පිරිතාලේ. පුතේ නැගිටින්නකෝ. මේ දරුවෝ ටික කමාරුයි වගේ. අම්මේ. මම නැගිටින්න ඉස්පිරිතාලේ. ආගෙන. අම්මේ කොහෙන්ද එන්න?
අම්මේ මොනවද කරන්න ඉක්මනට එන්නකෝ. ඒ දරුවට මේ ලෝකෙ එළිය දකින්නවත් තමන්ගේ අම්මගේ තාත්තගේ මූණක්වත් දකින්න හම්බ වුණේ නැහැ. ඒ දරුවා මාව විතරක් මේ ලෝකෙ තනි කරලා යන්නම ගියා. මගේ කුසේ වෙඩිච්ච දරුවා නැතුව මම විතරක් මොකටද ජීවත් වෙලා? හෙලෝ පුතේ හරි වැඩිනේ බං වෙලා තියෙන්නේ. මොකද්ද ප්‍රශ්නේ? අර ගෑණි ඉස්පිරිතාලේ නෑ. මොන ගෑණි? වෙන කවුද බං? මේ ගෑණි මිසක්. මොනවා? නායෝමි ගිහිල්ලා? යාම කොහොමද? මං දැන් බලන්න ආවා. ඒ වෙලාවේ තමයි දැනගත්තේ. ඒ ගෑණි ඊයේ හවස බලහත්කාරයෙන් ටිකට් කපාගෙන. යන්න ඉස්සෙල්ලා හොඳ ජල්දියක් නටලා. ડોක්ටර් කාමරයට ගිහිල්ලා. බැරිමතන ડોක්ටර් තරහා ගිහිල්ලා ටිකට් කැපුවා. හෙලෝ පුතේ. ඔව් මේ දැන් කොහෙද නායෝමි ගිහිල්ලා තියෙන්නේ? මං කොහොමද බං දන්නේ? ටිකක් හොයලා බලපන්. හොඳද? මේ මං තියෙනවා. අයෝමගේ අසනීප තත්ත්වය ගැන අපිට හොස්පිටල් එකට වැරද්දක් කියන්න බෑ. මොකද ඔයා කැමැත්තෙන්මනේ ටිකට් කපාගෙන ඇවිල්ලා තියෙන්නේ. කමක් නෑ. කොහොම හරි පතිවන වහන්සේගේ ගෘහයට ආවනේ. විසරා ජීවිතය හදාගෙන යන්න. අනේ ෆාදර් මට ආයි නම් මේ මිනිස්සයා ළඟට යන්න බෑ ෆාදර්. අනේ මට බෑ. හරි. ඔයා එයා ගාවට යන්න ඕනේ නෑ. එයා ඔයා ගාවට. හැබැයි ඔයා යන්න ඕන කනිෂ්ක ගාවට. වෙන කෙනෙක් ගාවට. කලබල වෙන්න එපා දරුවෝ. මම කිව්වේ ඔයා යන්නේ පරණ කනිෂ්ක ගාවට නෙමෙයි. අලුතෙන් ඉපදුණු කනිෂ්ක ගාවට. මම දන්නවා. කනිෂ්ක අනිවාර්යයෙන්ම ඔයාව හොයාගෙන මෙහාට එනවා. හරි. අපි යාව අලුතෙන් ආරංචියක් නැද්ද පුතේ? දැන් මේකට මොකද කරන්නේ? අස ලැජ්ජාවක් නේ. මේ පොලිසියට ගිහලා පැමිණිල්ලක් දාන්න වෙයිද?
බිල්ලක් දාන්න අවශ්‍ය නැහැ. ඒනට ඉතින් විසි දෙනොත් කිරීමක් කරන්න වෙයි. තමුන්ගේ බිරිඳ අතුරු දාන්න කියලා. එතකින් ඒක වගකීමක් තමුන්ටම දරා ගන්න වෙයි. මම කියන්නේ මම නීතිය දන්න හින්දා කියන්නේ. ඒකට පොලිසියනුත් ඒක නෝල්ල බලයි. කරන දෙයක් නෑ පරක්කු නොවි දැම්ම කරන එක තමයි. නගේ ගෙදර ගහේ ගස් ලැබු අම්මයි ඒක ඇඩුවා වැඩි කවලට දෙන්න කිව්වා මම යනවා මේ අයිය වාඩි වෙන්න මං ගිහින් ටිකක් හදාගෙන එන්න බයිබා මයි කොන්ට යන්න ඕන ඇයි කොහේ යන්නද මම අකගේ නුවර මහ ගෙදරටත් ගෑනු කෙනෙක් ධම්මලා කතා කරලා බලන්න එයා ඒ ගිහිල්ලත් නැහැ. දැන් වෙන බලන්න දෙයක් නැහැ නේද? ඉතින් මම යනවා පොලිසිය. අතුරුදහන් වෙච්ච බවට ප්‍රකාශයක් දීලා පොලිසිය පැමිණිල්ලක් දානවා. මම අයියේ පොඩක් ඉන්නකෝ. හේ මේවා මේ පොලිසියකින් විසඳ ගන්න ඕන ප්‍රශ්න නෙවෙයි නේද? දැන් වෙන කරන්න දෙයක් නැහැ නංගි. නේ? ඔයා නිකමටවත් මාත් එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරාද? මම සෙක්ටරේ කතා කරලා වැඩක් නැහැ නංගි. අක්කා මුලදීම මෙහෙ ආවේ නැහැ කියලා මම දන්නවනේ නේ. අක්කා මෙහෙ ආවේ නැති වුණාට අක්කා ඉන්න තැන මන් දන්නවා. පොලිසිය යන්න කලින් අපි පොඩ්ඩක් එතනට ගිහින් බලමු. මොකද්ද? තමස දන්නවා? එහෙනම් ඒ මට කිව්වේ නැත්තේ? ආ? ඔයාගේ ඔය ඇඟේ ඉන්න යක්ෂයා අයින් වෙලා මොලේ තියෙන කුණු ටික අයින් වෙනකම් බලන් හිටියේ. දැන් ඒක හරි. හරි. දැන් කොහෙද නායෝ ඉන්නේ? අක්කා ඉන්න තැනට මං ආව එක්කන් යන්න. හැබැයි මේ එතනට ගිහලා පිස්සුනාට නෙමෙයි නෙමෙයි හොඳද? තුල්ට ගිහින් එන්න. ඔයාට කම මෙතන දෙලා ඉන්න. විදියට කමන්නේ මෙතනදලා පිස්සු ගෙල්ලන හැම නෙමෙයි.
මොහොතේ පරතරයක් නැතුව නගින පහින දල රළ දිහා බලන්න. ඒකට අවසානයක් නෑ. ඒ දල රළ කොච්චර දරුණු වුණත් රළ කරලම් ගහලා පෙරලිලා එන්නේ පෙරල ගාවටම තමයි. දල රළ කොච්චරට සැරද කියනවනම් රළ නිසා පෙරල දශමින් කාදනය වෙනවා. සුන්දර රළ කොච්චර සුන්දර වුණත් ඒ රළ පහර වෙරළට ආපු ගමන් තිය වෙලා ගිහින් රළ පහරේ සුන්දර බව නැති වෙලා යනවා. හැබැයි ඒ මොනවා වුණත් දල රළ පහරට වෙරළත් ඕන. වෙරළට රළ පහරත් ඕන. රළ පහරවත් වෙරළවත් තනියම වෙනම ගත්තොත් නම් කිසිම සුන්දරත්වයක් නැහැ. හොඳ ස්වාම පුරුෂයෙක් හැටියට තමන්ගේ බිරිඳත් එක්ක වෙනම ගෙදරක පදිංචි වීම පිළිබඳව ස්වාමීන් වහන්සේ තුල මම ගොඩාක් සතුටු වෙනවා. දැන් ඔය දෙන්නට පුළුවන් එකට ජීවත් වෙන්න. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අපේ උපදේශන සේවාව මෙතනින් ඉවරයි කියලා. හැම සතියෙම එක දවසක් අපි එකතු වෙලා කතා කරමු. ඔයාලගේ හිතවල තියෙන තුවාල හොඳින් සුවපත් වෙනකන් අපි දිගටම කතා කරමු. ජෙසුවිට. ජෙසුවිට. මගේ හිතේ තිබුණ තුවාලේ දැන් සනීප වෙලා. දැන් මට ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. දන්නවද? දැන් මගේ බඩේ එක වගේම දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හරි පුදුමාකාරයි. අපේ ජීවිතවල සිද්ධ වෙන හැම තුවාලයකටම විසඳුම තමයි ප්‍රේමය කියන්නේ.